දරුවනේ අපි බලමු කල්බදු දීපල එහෙම නැත්නම් භාවිතයට අයත් ඇති දීපල සම්බන්ධයෙන් වන ප්‍රමිතිය ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 16 SLFRS 16ට අනුව භාවිතයට අයත් ඇති දීපලක් හඳුනාගන්නේ කෙසේද? ඒ දීපලක ගිණුම් තැබීම සිදු කරන්නේ කෙසේද? ඒ භාවිතයට අයත් දීපලක් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල කළ යුතු අනාවරණය කිරීම මොනවාද කියන කාරණය අපි මෙතෙන්දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මුලින්ම බලන්න ඕන භාවිතයට අයත් ඇති දීපලක් කියන්නේ මොකක්ද? SLFRS 16ට අනුව කිසියම් ගිවිසුමක් මගින් ඒ ගිවිසුමක් තියෙනවා. ගිවිසුමක් මගින් දීපලක පාලනය කිරීමේ අයිතිය. ගිවිසුමක් මගින් දීපලක පාලනය කිරීමේ අයිතිය යම් නිශ්චිත කාල සීමාවක් තුළ යම් කිසියම් පාර්ශවයකට පවරා දෙනවා නම් සහ ඒ සම්බන්ධයෙන් මුදල් ගෙවීමක් සිදු කරනවා නම් මේ හා සම්බන්ධ ගිවිසුම් ක්‍රියාවලිය අපි කල්බදු දීපලක් වශයෙන් හඳුනා ගන්නවා. මම නැවත කිව්වොත් භාවිතයට අයත් ඇති දීපලක් සම්බන්ධයෙන් මෙන්න මේ කාරණා ඉටු වෙලා තියෙන්න ඕන. අංක 1 තමයි ගිවිසුමක් තියෙන්න ඕන. අංක 1 ගිවිසුමක් තියෙන්න ඕන. අංක 2 තමයි කිසියම් වත්කමක පාලනය කිරීමේ අයිතිය පවරා දීමක් සිද්ධ වෙන්න ඕන. අංක 3 තමයි ඒ පවරා දීම නිශ්චිත කාල සීමාවක් සඳහා වෙන්න ඕන. අංක 4 තමයි ඒ පවරා දීම කුමන පාර්ශවයකට සිදු කරන්නේද යන්න පැහැදිලිව තියෙන්න ඕන. ඒ සඳහා ගෙවීමක් කරන්නත් ඕන. මෙන්න මේ කියන කාරණා එකතු වූ කල අපි එකට කියනවා භාවිතයට අයත් ඇති දීපලක් කියලා. එතන මේ භාවිතයට අයත් ඇති දීපලක් සම්බන්ධයෙන් ගිණුම් තැබීමේදී අපි කුමන වටිනාකම්ද අදාළ කරගන්න කියන කාරණය ඉතා වැදගත්. අපි මුලින්ම අපි බලන්න ඕන මේ භාවිතයට අයත් ඇති දීපල සඳහා ඒ ගිවිසුම සකස් කරන අවස්ථාවේදී කරන මූලික ගෙවීමක් තියෙනවා. ඒ සඳහා වෙනත් ඍජු පිළිවෙලක් ඍජු වියදමක් දරනවාද කියන කාරණය. එහෙනම් මේ ගනුදෙනුව සිද්ධ වන අවස්ථාවේදී එම කල්බදු ගනුදෙනුවේදී සිදු කරන මූලික ගෙවීම සහ වෙනත් ඍජු පිළිවෙලක් ගෙවන්නේද කියන කාරණය. ඒක තමයි ගනුදෙනුව සිද්ධ වන අවස්ථාවේදී අපිට දකින්න තියෙන වටිනාකම. ඊළඟට ඒ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී අපි පළමු වාරිකය ගෙවීම සිදු කරනවා. ඒ ගෙවූ වාරිකය සඳහන් කරන්නේ කෙසේද? ඊළඟ තුන්වෙනි කාරණය තමයි ඒ ප්‍රවර්තන කාලච්ඡේදයේ අවසානයේ ගෙවූ වාරිකය තුල අඩංගු කල්බදු පොලිය සඳහන් කරන්නේ කෙසේද කියන කාරණය. දරුවනේ අපි මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන. නැවත කිව්වොත් මූලික ගෙවීම කොපමණද? ඊළඟට මූලික ගෙවීමට අමතරව කරන වෙනත් ඍජු පිළිවෙල කුමක්ද? ඊළඟට මූලික කල්බදු වගකීම පළමු අවස්ථාවේ මූලික කල්බදු වගකීම සඳහන් කරේ නැහැ. දැන් මූලික කල්බදු වගකීම ඉන් පසුව තමයි ඒ කියන්නේ මුල් අවස්ථාවේදී වටිනාකම් තුනක්. මූලික ගෙවීම, වෙනත් ඍජු පිළිවෙල සහ මූලික කල්බදු වගකීම. ඊළඟ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේදී ගෙවන වාරිකය සඳහන් කිරීම සහ ඒ වාරිකය තුල අඩංගු පොලිය සඳහන් කිරීම. දරුවනේ ඔයාලට පේනවා එමනම් භාවිතයට අයත් ඇති දීපල කල්පදු පදනම යටතේ අත්පත් කරගන්නකොට ඒ දීපල අත්පත් කරගත් ගිණුම් කාලච්ඡේදයේදී උපරිම වශයෙන් අපිට සටහන් කරන්න ඉන්න පුළුවන් සටහන් පහක්. 1 මූලික කල්බදු ගෙවීම, 2 වෙනත් ඍජු පිළිවෙල, 3 මූලික කල්බදු වගකීම. ඒ 3 වෙන්නේ ආරම්භක අවස්ථාවේ වර්ෂ අවසානයේදී
කල්බදු වාරිකයේ ගෙවීම පස්වෙනි එක ඒ ගෙවූ කල්බදු වාරිකයේ තුල අඩංගු පොලිය සටහන් කිරීම. දරුවනේ මම ඉතාල සරල ගැටලුවක් අදාළ කරගෙන මේ කාරණා කොහොමද සටහන් කරන්න කියලා සාකච්ඡා කරනවා. මම මෙතන අදාළ කරගන්න භාවිතයට අයත් ඇති දේපලේ මූලික ගෙවීම මම ගන්නවා 3000යි කියලා. අපිට රුපියල් 10 වලින් 3000යි ඍජු පිරිවැයක් දරලා තියෙනවා. ඊට අමතරව 200ක් ඍජු පිරිවැයක් දරලා තියෙනට අමතරව 200ක්. ඊළඟට මූලික කල්බදු වගකීම අපි හිතමු 2800යි කියලා. මූලික කල්බදු වගකීම 2800යි කියලා හිතමු. ඊළඟට කල්බදු කාල සීමාව අපි ගමු අවුරුදු 4යි කියලා. වාර්ෂික කල්බදු වාරිකය අපි හිතමු වාරිකය රුපියල් 700යි කියලා. 700යි අපි ගමු 1000යි කියලා. 1000යි වාර්ෂික කල්බදු වාරිකය 1000යි. අපි හිතමු පළමු වර්ෂය තුල අඩංගු පොලිය තියෙනවා. ඒ කියන්නේ දේපල අත්පත් කරගත්ත වර්ෂයේදී ඒ තුල ඒ වාරිකයේ අඩංගු පොලිය තියෙනවා අපි හිතමු 400ක්. දෙවන වර්ෂයේ පොලිය තියෙනවා අපි හිතමු 350. මේ තියෙන අපි දේපල මිලදීගත් වර්ෂයේදී ගෙවන වාරිකයේ තුල අඩංගු පොලිය මේ තියෙන ඊළඟට ලැබෙන ඊළඟ වර්ෂයේදී අනාගත වර්ෂයේදී ගෙවන වාරිකයේ තුල අඩංගු වන පොලිය. දරුවනේ අපි බලමු මම නැවත කිව්වොත් මේ දේපලේ මූලික ගෙවීම අපි මුලින්ම 3000ක් ගෙවනවා. වෙනත් ඍජු පිරිවෙන අපි ගෙවනවා 200ක්. මූලික කල්බදු වගකීම 2800යි. ඒ 2800 අපි කල්බදු කාල සීමාව අවුරුදු 4ක් තුල ගෙවන්නේ. වාර්ෂික වාරිකය 10යි 10 වෙනි. එතකොට පළමු වාරිකය තුල තියෙනවා කල්බදු පොලිය 400ක්. දෙවෙනි වාරිකය තුල තියෙනවා කල්බදු වාරිකය 350. දැන් මේ උදාහරණය මේ ගැටලුව දරුවනේ අපි අරගෙන බලමු කොහොමද ජර්නල් සටහන් ලියන්නේ කියලා. පළමු කාරණය අපි දැනගන්න ඕන භාවිතයට අයත් පැති දීපලක් අත්පත් කර ගැනීම සිදු වර්ෂයේදී ගිණුම් තබන්නේ කෙසේද කියන කාරණය. මේ අපි කල්බදු ගැනුම් කරුවේ කියන්නේ දීපල ලබා ගත්තේ අපි නම් අපේ සමාගම නම් කියන මාමේ බාල සමාගම ඔය කියන්නේ අපේ සමාගම. අපේ සමාගම නම් අපි කොහොමද මේක ගිණුම් තබන්නේ කියන කාරණය. මම මුලින්ම පිළියෙල කර ගන්නවා මේ ආකාරයට පොදු ජර්නලයක් අපි පොදු ජර්නලයක් පිළියෙල කරගත්තා. මේ පොදු ජර්නලය මම එකින් එක සඳහන් ඇතුළත් කරගෙන යනවා. මුලින්ම අපිට මේක සිදු වෙන්නේ 2019 4යි 1 දින මේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන වන්නේ 2020 3යි 31 දින. එවනම් මේ 2019 4යි 1 දින ආරම්භ කරලා 2020 3යි 31 දිනෙන් අවසන් වන කාලච්ඡේදය තුල මේ කල්බදු ගනුදෙනුවට අදාළ මොනවාද අපි පෙන්වන්න කරන්න ඕන ජර්නල් සටහන් කියලා. දරුවනේ අපි අංක 1 මූලික ගෙවීම අපි මුදලින් සිදු කරන ගෙවීම ඒ වගේම ඍජු පිරිවැය ඒකත් මුලින්ම කරන ගෙවීම ඒ මුදලින් කරන ගෙවීම අපි සටහන් කරන්න ඕන. මම ඒ සඳහා ජර්නල් සටහන් දෙකක් මූලික ගෙවීමට එක සටහනකුත් ඍජු පිරිවැයට එක සටහනකුත් වශයෙන් මම සටහන් දෙකක් පිළියෙල කරනවා. මම මුලින්ම ලියනවා මූලික ගෙවීම. දරුවනේ අපි මේ මූලික ගෙවීම කරන්නේ කුමක් සඳහාද? දේපලක් සඳහා. මොකද්ද මේ දේපල? අපි හිතමු මේ දේපල යන්ත්‍රයක් කියලා. මේ දේපල යන්ත්‍රය. එහෙනම් මේ කල්බදු දේපල නැත්නම් භාවිතයට අයත් වෙති දේපල යන්ත්‍රයක්. මේ යන්ත්‍රය සම්බන්ධයෙන් තමයි අපි මේ මූලික ගෙවීම 3000 කරලා තියෙන්නේ. අපි බලමු නම් මූලික ගෙවීම කොහොමද ලියන්නේ? මූලික ගෙවීම ලියන්න ඕන භාවිතයට අයිතිව ඇති වත්කම්. මේ යන්ත්‍ර කියලා මම කියනවා. යන්ත්‍ර ගිණුම හර වෙන්න ඕන 3000ක් මුදල් පාලන ගිණුමට බැර වෙලා.
පළමු සඳහන අපි ලියනවා එක යන්ත්‍ර ගිණුම හර වෙනවා 3000ක් එක බැර කරන්නේ මුදල් පාලන ගිණුමට බැර වෙනවා 3000 අපි සංරක්ෂය ලියනවා භාවිතයට අයත් ඇති වත්කම් වෙනුවෙන් ගෙව් මූලික ගෙවීම් මම කෙටියෙන් ලියනවා මූලික ගෙවීම් කියලා. දරුවනේ ඊළඟට අපි සඳහන් කරන්න ඕන මොකද්ද මේ ඍජු පිරිවැය. ඍජු පිරිවැය කියන්නේ මේ දීපල වෙනුවෙන් දරන වියදම පිරිවැය. ඒකත් දීපලේ අගින් එකතු වෙන්න ඕන. නිසා යන්ත්‍ර ගිණුම හර වෙලා මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕන. පාංක දෙක කියලා ලියනවා යන්ත්‍ර ගිණුම හර වෙනවා 200ක් එක බැර වෙනවා මුදල් පාලන ගිණුමට. සංරක්ෂය ලියනවා වෙනත් ඍජු පිරිවැය කියලා. ඒකත් අපි මුදලෙන් සිදු කළ ගෙවීම. දරුවනේ අපි මේ කලේ ආරම්භක අවස්ථාවේ මුදලෙන් සිදු ගන්නු සඳහන් කිරීම. ඊට වැදගත් අපි ඊළඟට ප්‍රතිල තියෙනවා මූලික කල්පතු වගකීම. මොකද්ද මේ මූලික කල්පතු වගකීම කියන්නේ? මේ ගිවිසුමට අනුව ගිවිසුම ප්‍රකාරව කල්පතු කාල සීමාව තුළ අපි ගෙවා අවසන් කළ යුතු කල්පතු වාරිකවල එහෙම නැත්නම් ගෙවා අවසන් කළ යුතු කල්පතු වාරිකවල වර්තමාන වටිනාකම මේ කල්පතු කාල සීමාව තුළ අවම කල්පතු ගෙවීම් වල වර්තමාන වටිනාකම ඒ කියන්නේ මේ කාලය තුළ ගෙවිය යුතු වාරික ටික එකතු අරගෙන ඒ වාරික වර්ෂයට අදාළ වට්ටම් සාධකයෙන් අවදමනය කරාම වට්ටම් කරාම ලැබෙන වර්තමාන වටිනාකම් වල එකතුව. ඒ වර්ෂයේ අවසානයේ ගෙවිය යුතු කල්බදු වාරික ඒ වර්ෂයට අදාළ වට්ටම් සාධකයෙන් වැඩි කරලා ලබා ගන්න වර්තමාන වටිනාකම් වල එකතුව. අපි කියනවා අවම කල්බදු ගෙවීම වල වර්තමාන වටිනාකම. ඒක තමයි මේ මූලික කල්පතු වගකීම. ඒක අපි ඊළඟට සඳහන් කරන්න ඕන. තුන්වෙනි එක අපි මූලික කල්පතු වගකීම ලියනවා යන්ත්‍ර ගිණුම හර. එහෙම නැත්නම් භාවිතයට අයත් වෙති වත්කම් ගිණුම හර කල්පතු වගකීම් ගිණුම බැර. සමිත සඳහන් කරන කල්පතු ණයනි ගිණුම ඊළඟ කල්පතු වගකීම් ගිණුම. හොඳයි මම සඳහන් කරනවා යන්ත්‍ර ගිණුම හර කරනවා 2800ක් කල්බදු ණයහිමි ගිණුමට බැර කරනවා 2700. දරුවනේ මේක කල්බදු ණයහිමි ගිණුම කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් කල්බදු වගකීම් ගිණුම කියලා සඳහන් කරගන්නත් පුළුවන්. හොඳයි. අපි සඳහන් කරනවා සංලක්ෂය මූලික කල්බදු වගකීම කියලා. මූලික කල්බදු වගකීම. දරුවනේ මේ සඳහන් තුන වෙන්නේ ඒ දීපල කල්බදු ක්‍රමයට මිලදීගත් අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපි ගත්ත විදිහට අවුරුද්ද මුල මේ ජනරල් සඳහන් තුනම ලියන්නේ අවුරුද්ද මුල. එහෙම නැත්නම් දැන් අපි එනවා අවුරුද්ද අගට. දරුවනේ මේ සටහන් තුනම අපි අවුරුද්ද මුල එහෙනම් මෙන්න මේ සටහන් තුන ඉන්නේ වර්ෂය අග ගිණුම් කාලච්ඡේදය අග. දැන් අපි එනවා 2020 තුනයි 21 දිනට. දරුවනේ මේ දවස් දාවාම අපි පළමු කල්බදු වාරිකය මෙතන තියෙන තුනක් නෙමෙයි කල්බදු දෙකයි. පළමු කල්බදු වාරිකය සඳහන් කරනවා. අපි හිතමු අවුරුදු අවසානයේ පළමු කල්බදු වාරිකයේ ගෙවුවා කියලා මුදලින්. එවනම් ගෙවුවා නම් මේ 1000 අපි 1000ක් ගෙවනවා. එහෙනම් ඒ ගෙවුව 1000 සඳහන් කරන්නේ හරිම සරලයි. අපි මුදල් දර ගන්නවා හර කරන්නේ කොටද කල්බදු වගකීම් ගිණුමට. එතන කල්බදු ණයහිමි ගිණුමට. හොඳයි මම සඳහන් කරනවා හතරවෙනි එක 2020 3.21 දින පළමු කල්බදු වාරිකයේ ගෙවීම සඳහන් කරනවා කල්බදු ණයහිමි ගිණුම හර කරනවා 1000ක් මුදල් පාලන ගිණුමට බැර කරනවා 1000ක් සංරක්ෂය දෙනවා කල්බදු වාරික ගෙවා දැමීම කල්බදු වාරිකය ගෙවා දැමීම කල්බදු වාරිකය ගෙවා දැමීම. ධර්මනේ මේ ගෙවූ පළමු වර්ෂයේ වාරිකය තුල අඩංගු වෙනවා කොළිය 400ක්. පළමු වර්ෂයේ කොළිය 400
මේ 400 අපි සඳහන් කරන්න ඕනේ කොහොමද? කල්බදු පොලිය කියන්නේ වියදම. එනේ කල්බදු පොලිය කියන වියදම් කිනුමට හර වෙන්න ඕන. ඒක බැර වෙනවා කල්බදු ණයෙහි ගිනුමට. මොකද හේතුව අපි දන්නවා ගෙවූ වාරිකයම කල්බදු ණයෙහි ගිනුමට හර කරා. දරුවනේ අපි දන්නවා වාරිකයක් ණය වාරිකයක් හැදෙන්නේ කොටස් දෙකකින්. එකක් තමයි ණය මුදල, අනිත් එක තමයි ණය පොලිය. ණය වාරිකයක් හැදෙන්නේ කොටස් දෙකකින්. එක කොටසක් තමයි ණය මුදල, අනිත් කොටස තමයි ණය පොලිය. ණය මුදල, ණය පොලිය. මේ කොටස් දෙකෙන් හැදෙන්නේ. අපි දන්නවා ණයක් අරගෙන පොලිය විතරක් ගෙව හිටියොත් ණය අඩු වෙන්නේ නැහැ. පොලිය විතරක් ගෙවුවට ණය අඩු වෙන්නේ නැහැ. එහෙනම් ණය අඩු වෙන්න නම් පොලියට අමතරව තව වටිනාකමක් ගෙවන්න ඕන. ඒ කියන්නේ ණය මුදලක් ගෙවන්න ඕන මුදල. එවනම් මෙතන වාරිකය 10යි වාරිකයේ වටිනාකමෙන්ම ණය අඩු වෙන්නේ නැහැ. පොලිය කියන කොටස හැර ඉතිරි කොටසෙන් තමයි ණය අඩු වෙන්නේ. එහෙමනම් අපි මේ පොලිය හර කරපු එක වැරදි. මුළු වාරිකයම අපි කල්පතු ණය නිගිරමට හර කළා. එහෙනම් ඒ ඇතුලේ තියෙන පොලිය අයින් කරගන්න අපි නැවත කල්පතු ණය නිගිරමට බැර කළා. ඒක අරන් යනවා කොහෙටද? පොලිය නිගිරමට. නම් සඳහන් කරනවා අංක 5 අර ගෙවූ පළමු වාරිකයේ තුල අඩංගු පොලිය කල්බදු පොලී ගිණුම හර වෙනවා 400ක්. ඒක බැර වෙනවා කල්බදු ණයෙහි ගිණුමට. එහෙනම් කල්බදු පොලී ගිණුම හර කල්බදු ණයෙහි ගිණුම බැර. සංලක්ෂයේ ලියනවා ගෙවූ වාරික තුල අඩංගු පොලිය කියලා. එමනම් වාරිකය තුල අඩංගු පොලිය කල්බදු ණයෙහි ගිණුමෙන් අයින් කළා. අපි අරන් යන්න ඕනේ කොහෙටද? කල්බදු පොලිය ගිණුමට. දරුවනේ මේ මම පෙන්නුවේ මේ 2019 2020 වර්ෂයට අදාළ මේ දීලා තියෙන ගැටලුවේ ජර්නල් සටහන් ටික පිළිවෙල කිරීම. අපි බලමු මේ ජර්නල් සටහන් ටික කල්බදු ණයෙහි ගිණුමකට පිටපත් කරගන්නේ කොහොමද කියලා. දරුවනේ කල්බදු ණයෙහි ගිණුමක් මංගුල් කරගන්න. හොඳයි කල්බදු ණයෙහි ගිණුම. අපි මේ තියෙන ජර්නල් සටහන් ටික කල්බදු ණයෙහි ගිණුමට දානවා. බලන්න පළවෙනි ජර්නල් සටහනේ ඉන්නේ නැහැ, දෙවෙනි එකේ ඉන්නේ නැහැ, තුන්වෙනි සටහනේ එනවා කල්බදු ණයෙහි ගිණුමට බැර වෙනවා 2800ක්. මොනවාද යන්ත්‍ර කියලා. කල්බදු ණයෙහිට බැර වෙනවා 2800ක් යන්ත්‍ර කියලා. ඊළඟට හතරවෙනි සටහනේ එනවා කල්බදු ණයෙහි ගිණුමට හර වෙනවා 1000 මුදල් කියලා. 1000 හර වෙනවා මුදල් පාලන ගිණුම කියලා. ඊට කල්බදු පොලිය කල්බදු ණයෙහි ගිණුමට බැර වෙනවා කල්බදු පොලිය කියලා 400ක්. එහෙනම් කල්බදු ණයෙහි ගිණුමට බැර වුණා මූලික කල්බදු වගකීමයි ගෙවූ වාරිකය තුල අඩංගු පොලිය. හර වෙනවා මොකද්ද? ගෙවූ වාරිකය. දැන් අපි කල්බදු ණයෙහි ගිණුම තුලණය කරගන්නවා අවසාන ශේෂය බලමු කීයද කියලා. හොඳට පේනවා අවසාන ශේෂය ආවා 2200ක් අවසාන ශේෂය ආවා. එතන මේ කල්බදු ණයෙහි ගිණුම කියන්නේ දරුවනේ වගකීම් ගිණුම. අපේකට කල්බදු වගකීම් ගිණුම කියලාත් කියනවා. මේ කල්බදු වගකීම් ගිණුමේ අවසාන ශේෂය 2020 දින ඉදිරියට ගෙන යන ශේෂය 2200ක් ආවා. දරුවනේ මේ කල්බදු වගකීම. දැන් මේ කල්බදු වගකීම් ගිණුමේ ශේෂය වගකීමක් මේක අපි කොහොමද හඳුනාගන්නේ? ජංගම නොවන වගකීමක්ද ජංගම වගකීමක්ද? දරුවනේ මේ 2200න් කොටසක් ජංගම වගකීමක් වෙනවා, තව කොටසක් ජංගම නොවන වගකීමක් වෙනවා. ඉතාලකට අපි බලමු මේ වාර්තා කරන දිනට එහෙම නැත්නම් 2020 3.31 දිනට මේ පවතින 2200 ඒකෙන් කොපමණ වටිනාකමක් ජංගම වගකීමක් වෙනවද? කොපමණ වටිනාකමක් ජංගම නොවන වගකීමක් වෙනවද කියන කාරණය. ඉතාල වැදගත් මේ 2200 මෙන්න මේ ආකාරයෙන් අපි කොටස් දෙකකට බෙදාගත්තොත් බලමු ජංගම වගකීමක් වන්නේ කුමන කොටසද කියලා. ජංගම වගකීමක් වන්නේ කුමන කොටසද? දරුවනේ ජංගම වගකීමක් වන්නේ
ලබන අවුරුද්දේ අපි ඉන්නේ 2019 2020 වර්ෂයේ දරුවනේ ලබන අවුරුද්ද කියන්නේ 2020 2021 2021 වර්ෂයේ. එහෙනම් ලබන අවුරුද්දෙත් අපි වාර්ෂිකව ගෙවනවා 1000 ගානේ වාරිකයක්. අපි ලබන අවුරුද්දේ 1000ක් ගෙවනවා. ලබන අවුරුද්දේ පොලිය අපිට දීලා තියෙනවා. දෙවන වර්ෂයේ පොලිය 350යි. අපි ලබන අවුරුද්දේ වාරිකය 10. හැම අවුරුද්දෙම වාරිකයේ ස්ථාවරයි 10 යන්නේ. එතකොට මේ වාරිකයේ තුල අඩංගු පොලිය තියෙනවා කීයද 350. ලබන අවුරුද්දේ වාරිකය 10යි. ඒ තුල අඩංගු පොලිය 350යි. ලබන අවුරුද්දේ ගෙවන වාරිකයේ තුල අඩංගු ණය මුදල කොච්චරද? දරුවනේ වාරිකය 10යි පොලිය 350යි නම් වාරිකයෙන් ලබන අවුරුද්දේ පොලිය අඩු කළාම ලැබෙනවා ණය මුදල කීයද 650. වාරිකය රින ලබන වසරේ පොලිය. ඒතර අපිට ලැබෙනවා ඒ ලබන අවුරුද්ද ගෙවන්න බලාපොරොත්තු වෙමින් ඉන්න වාරිකයේ අඩංගු ණය මුදල කොච්චරද කියලා. මුදල 650යි. අන්න ඒ 650 අපි ජංගම වගකීමක් වශයෙන් පෙන්නනවා. අර 2200 650 ජංගම වගකීමක් වශයෙන් පෙන්නනවා. ආයෙ බලමු ලබන අවුරුද්දෙත් අපි වාරිකය 1000ක් ගෙවනවා. ලබන අවුරුද්දේ ගෙවන වාරිකය තුල අඩංගු පොලිය 350යි. පොලිය අපි අත්හරිනවා. මොකද පොලිය කියන එක වගකීමක් වෙන්නේ ලබන වර්ෂයක් ගත වුණාට පස්සේ. පොලිය තාම වගකීමක් නෙමෙයි. ලබන වසරේ පොලිය වගකීමක් බවට පත් වෙන්නේ ලබන වසර ගත වීමත් එක්කලා, උපචිත වීමත් එක්කලා. ලබන වසරේ පොලිය තාම උපචිත වෙලා නැහැ. හැබැයි දරුවනේ ලබන අවුරුද්දේ ණය මුදල දැනටමත් උපචිත වෙලා ඉවරයි. හේතුව දේපල මිලදී ගන්න දවසේ ඉඳලා ඒ මුදල වගකීමක් බවට ඇති වෙලා තියෙනවා. හැබැයි පොලිය උපචිත වන්නේ පොලිය වගකීමක් ලෙස පැන නගින්නේ වියදමක් ලෙස ඇතිවන්නේ අදාළ කාලච්ඡේදය ගත වීම සමග. එමුනා ලබන වසරේ පොලිය තාම උපචිත වෙලා නැහැ. එහෙනම් මේ වාරිකයේ ලබන අවුරුද්දේ පොලිය අයින් කළාම ණය වශයෙන් හඳුනා ගන්න පුළුවන් ඇත්තටම 650යි. ඒක ජංගම වගකීමක් ලෙස දාන්න කරනවා. මම මුලින් ලියනවා 10න් 350 අඩු කරනවා කියන කාරණය. 1000 කියන්නේ වාරිකය 350 කියන දරුවනේ ලබන අවුරුද්දේ පොලිය. ඒක අඩු කළාම එනවා 650. ඒක තමයි ජංගම වගකීම් වල ලියන්නේ. එහෙනම් ජංගම නොවන වගකීම් වලට යන්නේ කුමක්ද? මේ 2200 තමයි දැන් දෙකටම යන්නේ. 2200 මෙතෙන්ට එනවා නම් 650. 2200න් 650ක් එන්නේ මෙතෙන්ට නම් ඉතිරි වටිනාකම මෙතෙන්ට යනවා. ඒ කියන්නේ 2200න් මෙතෙන්ට ගිය 650 අඩු වුණාම කීයක් එනවද? 1550ක් එනවා. කොතෙන්ද? 1550ක් එනවා කොතෙන්ද? ජංගම නොවන වගකීම් යටතේ. එහෙනම් ජංගම වගකීම් වශයෙන් අපි 650ක් ජංගම නොවන වගකීම් වශයෙන් 1550ක් පෙන්වන්න ඕන. ඒ කියන්නේ කල්බදු ණය විනිමයේ අවසාන ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල පෙන්වන්නේ කල්බදු වගකීම 650යි. ජංගම නොවන වගකීම් වල පෙන්වන්න ඕන 1550. ඉතින් වැදගත්. දරුවනේ මේ දේපල සම්බන්ධයෙන් ලාභාලාභ ප්‍රකාශනයේ පෙන්වන්න කරන්නේ මොනවාද? මේ දේපලේ කල්බදු පොලිය මේ වර්ෂයේ සඳහා 400ක් තියෙනවා. දැන් මේ 400 අපි ලාභාලාභ ප්‍රකාශනයේ පිළියෙල කරද්දී මේ දේපල පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? අපි તો යන්ත්‍ර පාවිච්චි කරන්නේ පරිපාලන වැඩවලට. එහෙනම් මේ සමාන මේ පොලිය සමාන කරන්නේ මූල්‍ය වියදම් වල. එහෙනම් මේ පොලිය අපි මූල්‍ය වියදම් වල සමාන කරනවා. ඊළඟ මේ දේපල සඳහා ශ්‍රේ ගණනය කර ගන්න ඕන. නිසා මේ යන්ත්‍ර සඳහා ශ්‍රේ ගණනය කරගෙන. ඒතර යන්ත්‍ර සඳහා පළදායි ජීව කාලය දීලා නැහැ. එහෙනම් පළදායි ජීව කාලයේ තොරතුරුත් අරගෙන යන්ත්‍රයේ ශ්‍රේ ගණනය කළා. ශ්‍රේ අපි ලියනවා පරිපාලන වියදම් වල. ලාභාලාභ ප්‍රකාශනයේ මේ පොලිය ලියනවා මූල්‍ය වියදම් වල. පොලිය මූල්‍ය වියදම් වල ලියනවා 400ක්. ශ්‍රේ ගණනය කරගෙන ඒ ශ්‍රේ වටිනාකම අපි ලියනවා කොහෙද? පරිපාලන වියදම් වල. එහෙනම් ලාභාලාභ ප්‍රකාශනයට යනවා මේ දේපලේ ශ්‍රේ වටිනාකමයි
මේ දේපලේ ප්‍රවර්තන වර්ෂයේ කල්බදු පොලියයි. දෙකම වියදම්. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වර්ගයෙන් සහ ජංගම නොවන වර්ගයෙන් වලට කල්බදු වර්ගයෙන් ගිණීමේ ශේෂය කොටස් කරලා දානවා. ඒ වගේම මේ දේපලේ අවසාන ධාරණගය හොයාගෙන මේ දේපලේ ධාරණගය ගණනය කරගෙන මේ උදාහරණය අනුව නම් 3200යි 2700යි මේ දෙක එකතුව පිරිවැය ඇදෙනවා 6000ක්. පිරිවැය කියන්නේ මේ දේපලේ මේ භාවිතයේ අයත් කරන දේපලේ මුළු පිරිවැය හැදෙනවා 6000ක්. ෂේ ගණනය කරගෙන මේ 6000යි ඒ ෂේ වටිනාකමක් අඩු කළාට පස්සේ ලැබෙන ධාරණගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම්වල භාවිතයට අයත්ව ඇති දේපල යනුවෙන් සටහන් කරන්න ඕන ඒ ධාරණගය. නැවත කිව්වොත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම්වල භාවිතයට අයත්ව ඇති දේපල යනුවෙන් ඒ ධාරණගය සටහන් කරගන්න ඕනේ. අපි ඊළඟට බලමු මේ අපි සාකච්ඡා කරපු කාරණය තවත් ගැටලුවක් ආකාරයෙන් මේ සාකච්ඡා විදිහට ගෙනෙන්න. බලමු භාවිතයට අයත්ව ඇති දේපලක් හා සම්බන්ධයෙන් කොහොමද සටහන් කරන්නේ කියන කාරණය ගැටලුවක් ආශ්‍රය. දරුවනේ මම ඔයාලට ඉදිරිපත් කරනවා ගැටලුවක් මම මේක කියවන්නම්. ගිණුම් කාලච්ඡේදයේ මාර්තු 21 දිනෙන් අවසන් වන එක්තරා සමාගමක් 2019 4 දින කල්බදු පදනම යටතේ මෝටර රථයක් මිලදීගෙන තියෙනවා. එදින කියන්නේ 2019 4 දින මූලික ගෙවීම ලෙස 20 ලක්ෂයක් මම දහස් වලින් කියවනවා 2000 සහ ඒ සඳහා වෙනත් ඍජු පිරිවැය 2 ලක්ෂයක් කියන්නේ 200ක්ද ගෙවලා දෙයි. කිවිසුමට අනුව මූලික කල්බදු වගකීම 18 ලක්ෂයක් කියන්නේ 1700ක් වන අතර කල්බදු කාල සීමාව වසර 5කි. වාර්ෂික කල්බදු වාරිකය රුපියල් 5 ලක්ෂයක් වන අතර කියන්නේ 500යි වන අතර එක් වාරිකය තුළ අඩංගු කොඩිය රුපියල් 1000 වලින් දීලා තියෙනවා. පළමු වර්ෂයේ තමයි 2019 2020 250යි 2020 කියන්නේ ලබන අවුරුද්ද 200යි 2021 2022 ඊළඟ අවුරුද්ද 150යි 2022 2023 60යි 2023 40යි. මේ අනුව එක් වර්ෂයේදී ගෙවන්න ඕන පොඩිය දහස් වලින් දීලා තියෙනවා. මෝටර රථයේ ඵලදායී ජීව කාලය වසර 10ක් වන අතර කල්බදු කාලයෙන් පසුවද මෝටර රථය ව්‍යාපාරයට අයිති වේ. 2023 දින පළමු වාරිකය ගෙවා ඇත. එතන අපි ඉල්ලන්නේ මොනවාද? අංක 1 2023 දිනෙන් අවසන් කාලච්ඡේදය තුල කල්බදු ගනුදෙනු සටහන් කිරීම සඳහා මුදල් ඇතුළු ජනන සටහන් 2 කල්බදු ණය හිමිගිණුම 3 2023 දිනට මූල්‍ය ප්‍රකාශන උපුටන 4 2021 දිනට මූල්‍ය ප්‍රකාශන උපුටන 5 2022 දිනට මූල්‍ය ප්‍රකාශන උපුටන. දරුවනේ මේ මූල්‍ය ප්‍රකාශන උපුටන වසර 3ක් අවසානයේ අපිට ඉල්ලනවා. පළමු වසර අවසානයේ, දෙවන වසර අවසානයේ, තුන්වෙනි වසර අවසානයේ. මම මුලින්ම උත්සාහ කරන්නේ අපි කලින් සාකච්ඡා කරා වගේ පොදු ජර්නලයේ කියන්නේ 2023 දින අවසන් වර්ෂයට අදාළව පොදු ජර්නලයේ සඳහන් වෙන්නේ කොහොමද? කල්බදු වගකීම් ගිණුම පිළිල කරගන්නේ කෙසේද කියන කාරණයට තමයි මම මුලින්ම අවධානය යොමු කරන්නේ. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මේ සඳහා පොදු ජර්නලය පිළිල කරගන්න. මම මෙතන පොදු ජර්නලය රෝල් කරනවා. හොඳයි. පොදු ජර්නලය අපි රෝල් කරගත්තා. එහෙනම් අපි බලමු පොදු ජර්නලය තුල මේ ජර්නල් සටහන් ලියන්නේ කොහොමද කියන කාරණය. දරුවනේ මුලින්ම අපිට මේ ගාන දීලා තියෙනවා දහස් වලින් මූලික ගෙවීම 2000යි කියලා. එහෙනම් මම මුලින්ම සඳහන් කරනවා මූලික ගෙවීම. මෝටර රථ ගෙවීම හර 2000යි, මුදල් පාලන ගෙවීම බැර 2000යි. අපි සංලක්ෂය ලියනවා කෙටියෙන් මූලික ගෙවීම සඳහන් කිරීම. මූලික ගෙවීම සඳහන් කිරීම. දරුවනේ ඊළඟට අපි කරන්න ඕන මේ මෝටර රථයේ මිලදී ගැනීම වෙනුවෙන් වෙනත් ඍජු පිරිවැයක් දරලා තියෙනවා 200ක්. ඒක අපි සඳහන් කරන්න ඕන මේ ආකාරයෙන්ම
මෝටරත ගිණුම හර කරනවා ඒ 200 මුදල් පාලන ගිණුමට බැර කරලා සංරක්ෂණය ලියනවා වෙනත් ඍජු පිරිවැය සටහන් කිරීම. වෙනත් ඍජු පිරිවැය සටහන් කිරීම. ඊළඟට අපි සටහන් කරන්න ඕනේ මූලික කල්බදු වගකීම 1800ක් තියෙනවා. මේ මෝටර රථය සහ සම්බන්ධ වන කල්බදු ගිවිසුම් ප්‍රකාරව ඇතිවන මූලික කල්බදු වගකීම 1800 අපි සටහන් කරන්න ඕනේ. ඒක අපි සටහන් කරන්නේ මෝටර රථ ගිණුම හර කරනවා 1800ක් බැර කරන්නේ කල්බදු වගකීම් ගිණුමට. එහෙම නැත්නම් කල්බදු ණය හිමි ගිණුමට. දරුවනේ මම මෙතන සටහන් කරනවා කල්බදු වගකීම් ගිණුම කියලා. මම කලින් ගැටලුවේ සාකච්ඡා කළේ කල්බදු ණය හිමි ගිණුම. මේ දෙකම ගැටලුවක් නෑ. කල්බදු ණය හිමි ගිණුම හෝ කල්බදු වගකීම් ගිණුම. මම මෙතන ලියනවා කල්බදු වගකීම් ගිණුම කියලා. කල්බදු වගකීම් ගිණුමට බැර වෙනවා 1800ක් සංරක්ෂණය ලියනවා මූලික කල්බදු වගකීම කියලා. මූලික කල්බදු වගකීම. හොඳයි. මේ සටහන් තුනම අපි අතුලත් කරන්නේ 2019 4යි 1. ඒ කියන්නේ වාර්තා කරන කාලච්ඡේදයේ ආරම්භය තුල. දරුවනේ අපි එනවා වසර අගට. දැන් වසර අග වෙනකොට අපි සටහන් කරන්න ඕන වාරිකය. වාර්ෂික වාරිකය 500යි. ඒක ගෙවනවා කියලා අපිට ගානේ අවසානයේ තියෙනවා. එහෙනම් මේ ගෙවු වාරිකය අපි සටහන් කරනවා කල්බදු වගකීම් ගිණුම හර වෙනවා 500ක් මුදල් පාලන ගිණුමට බැර වෙනවා. කල්බදු වගකීම් ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. දැන් ගෙවු කල්බදු වාරිකය සටහන් කරන්නේ දරුවනේ අපි ඒ ගෙවු කල්බදු වාරිකය කියලා අපි සටහන් කරනවා. ගෙවු කල්බදු වාරිකය. ඊළඟ මේ වාරිකය ඇතුලේ තියෙනවා පොලිය 250. එහෙනම් ගෙවු වාරිකය තුල අඩංගු පොලිය අපි සටහන් කරන්නේ කොහොමද? කල්බදු පොලිය ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම නැත්නම් කල්බදු වගකීම් ගිණුම බැර. මම සටහන් කරනවා කල්බදු පොලිය ගිණුම හර කරනවා 250. කල්බදු වගකීම් ගිණුමට බැර කරනවා 250. සංරක්ෂණය ලියනවා ගෙවු කල්බදු වාරිකය තුල අඩංගු පොලිය කියලා. පොලිය කියලා. නැත්නම් කල්බදු පොලිය කියලා මම කෙටියෙන් සටහන් කරනවා. හොඳයි දරුවනේ මේ ගැටලුවට අදාළව 2019 2020 කාලච්ඡේදය තුල සටහන් කරන්න ඕන ජර්නල් සටහන් ටික. හැබැයි මම මේ භාවිතයට අයත්ව ඇති දේපලේ ෂේ සටහන් කරේ නෑ. අපෙන් ඉල්ලලා නෑ ෂේ සටහන් කරන්න ඕන කියලා පොදු ජර්නලේ. ඕනනම් අපිට මේ කල්බදු දේපල ෂේ සටහන් කරන්න පුළුවන්. කල්බදු දේපල ෂේ නම් භාවිතයට අයත්ව දේපලේ ෂේ සටහන් කරන්න පුළුවන්. කොහොමද අපි ෂේ සටහන් කරන්න ෂේ ගණනය කරගන්න ඕන? දරුවනේ මෙතන මේ දේපලේ ෂේ කළ හැකි අග වන්නේ මේ මුලින්ම කියපු මූලික දෙවීම, ඒ වගේම ඍජු පිරිවැය, ඒ වගේම මූලික කල්බදු වගකීම. මෙන්න මේ වටිනාකම් තුනේ එකතුව තමයි දැනට මෝටර රථ ගිණුමට හර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 2200යි 4000 මේ වටිනාකම් තුනේ එකතුව 4000යි. එහෙනම් දැනට මෝටර රථ ගිණුමේ හර පැත්තේ තියෙනවා 4000යි. දරුවනේ මේක සම්පූර්ණගේ අතොරතුරු දීලා නැහැ. එහෙමනම් මේ භාවිතයට අයත්ව ඇති දේපලේ ෂේ කළ හැකි අගය 4000යි. දහස් වලින් 4000යි. ඊළඟට ඉතා වැදගත් කල්බදු කාල සීමාව අවුරුදු 5යි. හැබැයි ඵලදායී ජීව කාලය අවුරුදු 10යි. අපිට ගානේ කියනවා කල්බදු කාලයෙන් පසුවද මෝටර රථය ව්‍යාපාර කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. කල්බදු කාලයෙන් පසුව මේ මෝටර රථය ව්‍යාපාර කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආදායම් ඉපයීමේ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. දරුවනේ එතකොට ෂෙයා කරන්න අපි අදාළ කරගන්නේ කල්බදු කාලය නෙමේ ඵලදායී ජීව කාලය.
දැන් අපි හිතමු එක්තරා ගැටලුවක මෙහෙම තිබුණා නම් කල්බදු කාලය අවුරුදු 5යි ඵලදායී ජීව කාලය අවුරුදු 4යි. හැබැයි එතෙන්දී අපි ශේකරණය කරන්න පාවිච්චි කරන්නේ කල්බදු කාලයේ වසර 5යි ඵලදායී ජීව කාලය අවුරුදු 4යි කිව්වොත් ඒ දෙකෙන් වඩා අඩු කාලය අවුරුදු 4යි. එතෙන්දී අපි ඵලදායී ජීව කාලය දක්වා ශේකරනවා. කල්බදු කාලය දක්වා යන්න බෑ. ඵලදායී ජීව කාලය අවුරුදු 4යි. අවුරුදු 4 තුල ශේකරලා අවසන් කරනවා. කල්බදු කාලය අවුරුදු 5යි. අපි තව උදාහරණයක් බලමු. කල්බදු කාලය වසර 5යි. ඵලදායී ජීව කාලය වසර 8යි. හැබැයි කල්බදු කාලයෙන් පසුව ඒ දේපල අපිට පාවිච්චි කරන්න බැරි නම් ව්‍යාපාරයට අයිති වෙන්නේ නැත්නම් කල්බදු කාලයෙන් පස්සේ ව්‍යාපාරයට අයිති වෙන්නේ නැත්නම් ඵලදායී ජීව කාලය අවුරුදු 8ක් වුණත් වැඩක් නැහැ. අපි ෂෙයා කරන්නේ කල්බදු කාල සීමාව තුළ අවුරුදු 5 තුළ. කල්බදු කාලයෙන් පසුව ව්‍යාපාරයේ ඒ දේපල අයිති වන්නේ නැත්නම් පාවිච්චි කරන්න වෙන්නේ නැත්නම් එවනම් කල්බදු කාලය තුළ පමණක් ෂෙයා කරලා අවසන් කරන්න ඕන. දරුවනි තාමදක මේ ගැටලුවට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ඵලදායී ජීව කාලය තුළ ෂෙයා කරන්න පුළුවන්. කල්බදු කාලයෙන් පස්සේ මේ වත්කම අපිට අයිති වෙනවා. පාලනය කිරීමේ අයිතිය අපිට තියෙනවා. එහෙමනම් අපි මේකේ ෂෙයා කළ හැකි 4000 වසර 10න් බෙදා ගන්නවා. 4000 වසර 10න් බෙදලා ගත්තාම මේ මෝටර රථයේ වාර්ෂික ශ්‍රේය වෙනවා 400යි. දරුවනේ මේ ශ්‍රේය සඳහන් කරන්න අපිට පුළුවන් කොහොමද සඳහන් කරන්නේ? මෝටර රථ ශ්‍රේය ගිණුම හර 400යි. මෝටර රථ සමුචිත ශ්‍රේය ගිණුම බැර 400යි. මම ඒකත් උඩ ලියලා පෙන්නන්නම්. මෝටර රථ ශ්‍රේය ගිණුම හර වෙනවා 400ක්. බැර වෙන්නේ මෝටර රථ සමුචිත ශ්‍රේය ගිණුමට. මෝටර රථ සමුචිත ශ්‍රේය ගිණුමට බැර වෙනවා 400. සංලක්ෂය වෙනවා භාවිතයට අයත් ඇති දේපලේ වාර්ෂික ශ්‍රේය. එහෙම නැත්නම් මෝටර රථයේ වාර්ෂික ශ්‍රේය සඳහන් කිරීම. මම කෙටියෙන් ලියනවා වාර්ෂික ශ්‍රේය සඳහන් කිරීම කියලා. දරුවනේ භාවිතයට අයත් ඇති දේපල සම්බන්ධයෙන් වල සියලු සඳහන් අපි අතුලත් කළා ඔය විදිහට. අපි ඊළඟට බලමු කොහොමද කියලා මේ කල්බදු ගණදෙනු ටික අරගෙන කල්බදු වගකීම් ගිණුම පිළියෙල කරන්න කියලා. හොඳයි මේ අපේ තියෙන කල්බදු වගකීම් ගිණුම. දරුවනේ මම මේ ජර්නල් සඳහන් දෙක කල්බදු වගකීම් ගිණුමට අතුලත් කරගෙන යනවා. අපි සඳහන් කළා මූලික කල්බදු වගකීම ගෙව් කල්බදු වාරිකය සහ ගෙව් වාරිකය තුළ අඩංගු පොලිය. ඒක සමතුලනය කරගන්නවා. හොඳයි අපිට කල්බදු වගකීම් ගිණුමේ ඉදිරියට ගෙන යන ශේෂයක් දෙනවා 1550. ඔයාලට මතක ඇති කලින් ගැටලුව විසඳනකොට මේ 1550 අපි කොටස් දෙකකට බෙදලා පෙන්නුවා. මම මෙතන ඔයාලට පෙන්නනවා මේ අවසාන ශේෂය කොහොමද ජංගම නොවන වශයෙන් බෙදෙන්නේ කියලා. දරුවනේ අපි ගෙවන කල්බදු වාරිකය 500යි. වාරිකය 500යි. අපි ලබන අවුරුද්දේ ගෙවන වාරිකය තුල අඩංගු පොලිය 200ක් තියෙනවා. 2020 කියන ලබන අවුරුද්ද ලබන වර්ෂයේ ගෙවන වාරිකය තුල අඩංගු පොලිය 200යි. එහෙනම් ලබන වර්ෂයේ පොලිය 200 අයින් කළාම අපිට එනවා 300ක්. මේක ජංගම වගකීම් වල පෙන්නන්න ඕනේ. එහෙනම් කල්බදු වගකීම ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල පෙන්නන්නේ 300යි. ඒ කියන්නේ මේ 1550 300ක් පෙන්නන්නේ ජංගම වගකීම් වල. එහෙනම් 1550 මේ 300 අයින් කළාම එහෙනම් 1250යි ජංගම නොවන වගකීම් වල පෙන්නන්න ඕන. එහෙනම් 1550 300ක් පෙන්නන්න ඕන ජංගම වගකීම් වල.
ඉතිරි 1250 පෙන්වන්නේ ජංගම නොවන වගකීම් වල. එමනම් මේ වර්ෂයට අදාළ කල්බදු ගනුදෙනුවට අදාළ ජර්නල් සටහන් සහ කල්බදු වගකීම් ගිණුම ඒ වගකීම් ගිණුමේ අවසාන ශේෂය ජංගම සහ ජංගම නොවන වශයෙන් වෙන් කරගන්නේ කෙසේද කියන කාරණය අපි කතා කරමු. අපි බලමු මූල්‍ය ප්‍රකාශන උපුටනයන් කොහොමද අපි පෙන්වන්න කරන්න කියලා. ලාභ හෝ අලාභ ප්‍රකාශනය මම තීරු තුනක් කරන් දෙනවා. මේ තියෙන්නේ 2019 2020 පළමු වර්ෂයේ තීරුව. මේ තියෙන ඊළඟ වර්ෂයේ 2020 2021 වර්ෂයේ මේ තියෙන්නේ 2021 2022 වර්ෂයේ 21 22 වර්ෂයේ 19 20 20 21 22 කියන වර්ෂය. ඊළඟට බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උපුටනයන්. මම මෙතන පිළිගන්න 2020 3.31 දෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, 2021 3.31 දෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, 2022 3.31 දෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. දරුවනේ අපි මේ මූල්‍ය ප්‍රකාශන උපුටන වලදී මම මුලින්ම ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ කොහොමද අපි මේ ගැටලුවට අදාළව ලාභනා ප්‍රකාශනයේ ඉදිරිපත් කිරීම උපුටනයන් මොනවද කියලා බලමු. එතකොට අපි කලින් ගණනය කළා සරල මාර්ග ක්‍රමයට මේ ෂෙයා වීම අපිට ආවේ එක අවුරුද්දක 400යි. දරුවනේ සරල මාර්ග ෂෙයා ක්‍රමය කියන්නේ ස්ථාවර මාර්ග ෂෙයා ක්‍රමයක්. වාර්ෂික ස්ථාවරයි හැම අවුරුද්දෙම වාර්ෂික ෂෙයා වෙන්නේ 400යි. මේ මෝටර රථ ෂෙයා නිසා මම එක බෙදා හැරීමේ වියදම් වල ලියනවා කල්බදු දීපල ෂෙයා. සෑම වසරකම ෂෙයා වීමේ 400යි. 400. පළමු අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද. ඊළඟ ලාභාලාභ ප්‍රකාශනයට එනවා භාවිතයට අයිතිවැදි දේපලක් සම්බන්ධයෙන් කල්බදු පොලිය. එවනම් කල්බදු පොලිය අපිට දීලා තියෙනවා පළමු වසර 250යි, දෙවෙනි වසර 200යි, තුන්වෙනි වසරේ 150යි. එවනම් කල්බදු පොලිය අපි සටහන් කරන්නේ මූල්‍ය වියදමක් යටතේ. පළමු වසරේ එනවා 250ක්, දෙවන වසරේ එනවා 200ක්, තුන්වෙනි වසරේ එනවා 150ක්. කල්බදු පොලිය කියන්නේ ලාභ ප්‍රකාශනයේ මූල්‍ය වියදම. අපි ඊළඟට බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොහොමද මේ දේපලේ ධාරණාගය සඳහන් කරන්න කියලා. දරුවනේ ධාරණාගය ජංගම නොවන වත්කම් වල අපි ඉදිරිපත් කරන්න ඕන භාවිතයට අයිතිවැති දේපල වශයෙන්. එවන අපි ලියනවා භාවිතයට අයිතිවැති දේපල. ඒ කියන්නේ මෝටර රථේ ධාරණාගය. දරුවනේ පළමු වසරේදී ශේකඩයේ අගය 4000යි. අපි පළමු වසරේදීම 400ක් ශේකඩා. 4000න් 400ක් ශේකඩා. ඒ අනුව ධාරණාගයේ වශයෙන් ඉතිරි වෙන්නේ 3600යි. එනවා 3600 ලියනවා පළමු වසර අවසානයේ. දෙවෙනි වසරේදී තවත් 400ක් ෂේ වෙනවා. ඒ කියන්නේ 3600 තවත් 400ක් ෂේ වෙනවා. ඒ වුණාම දෙවන වසර අවසානයේ ධාරණාගයේ ඉතිරි වන්නේ 3200යි. එහෙනම් මම 3200 සඳහන් කළා 2021 3.31 දිනට. අපි තුන්වෙනි අවුරුද්ද වෙනකොට තවත් 400ක් ෂේ වෙනවා. ඒ කියන්නේ මේ 3200න් තවත් 400ක් ෂේ වෙනවා. ඒ නිසා 2022 3.31 දිනට ඉතිරි වන ධාරණාගය වන්නේ 2800යි. හොඳයි. ඒක තාම සරලයි. භාවිතයට අයිතිවැති දේපලේ ධාරණාගය අඳුනාගෙන ඒ ජංගම නොවන වත්කම් වල සඳහන් කරන්න ඕන. දරුවනට මතක ඇති මම ඊට පෙර ගැටලුව විසඳනකොට කල්බදු වගකීම් ගිණුමේ වසර අවසාන ශේෂය කොහොමද ජංගම වගකීම් වශයෙන් කොටසක් හඳුනාගන්නේ, ඉතිරි කොටස ජංගම නොවන වගකීම් වශයෙන් හඳුනාගන්න කියන කාරණය. මම මේ ගැටලුවට මේ සම්බන්ධයෙන් මම කල්බදු වගකීම් ගිණුම පිළිවෙල කළා. මීට පෙර පියවරේදී ඒ කල්බදු වගකීම් ගිණුමේ
අවසාන ශේෂය අපිට ලැබුණා 1550. ඒතර බලමු මේ 1550 මේ කල්බදු වගකීම් ගිණුමේ අවසාන ශේෂය ඉදිරියට ගෙන යන ශේෂය මේක කොහොමද ජංගම නොවන කියලා කොටස් දෙකට කැඩෙන්නේ. හරිම සරලයි. මේ 1550 ජංගම කොටස කියලා කැඩෙන්නේ ලබන වර්ෂය තුල ගෙවීමට ඇති වාරිකයේ පොලිය අඩු කළ පසු ඉතිරි වන මුදල. අපි දන්නවා වාරිකයක් හැදෙන්නේ කොටස් දෙකකින් මුදල සහ පොලිය. කොටසක් මුදල කොටසක් පොලිය. පොලිය කියන එක මේ දිනට වගකීමක් වශයෙන් උපයන වෙලා නැහැ. පොලිය උපචිත වන්නේ කාලය ගත වීමත් සමග. හැබැයි ණයක් අරගෙන ඒ ණය මුදල කියන කොටස ණයගත් දිනේ ඉඳලම වගකීමක් වශයෙන් ඇති වෙලා තියෙන්නේ. නැවත කිව්වොත් ණයක් ලබාගත් දිනේ සිටම වාරිකය තුල අඩංගු ණය මුදල වගකීමක් වශයෙන් බිහි වෙලා ඉවරයි. හැබැයි වාරිකය තුල අඩංගු පොලිය වගකීමක් ලෙස බිහිවන්නේ ඒ පොලිය උපචිත වීමත් සමගයි. ඒ කියන්නේ කාලය ගත වීමත් සමගයි. ලබන අවුරුද්දේ පොලිය මේ වන විට වගකීමක් වශයෙන් හඳුනා ගන්න බෑ. ඒ පොලිය ලබන අවුරුද්ද ගත වෙන්න ඕන. ඒ ගත වීමත් සමග තමයි අපි පොලිය වගකීමක් වශයෙන් හඳුනාගන්නේ. එහෙමනම් මේ 1550 තුල ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන වාරිකයේ මුදල ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන වාරිකයේ මුදල ඒ කියන්නේ පොලිය හැර ඉතිරි කොටස අන්නේ කොටස පමණක් අපි හඳුන ගන්නවා ජංගම වගකීමක් ලෙස. ධර්මණයේ වාරිකය වාර්ෂික වාරිකය වෙනස් වෙන්නේ නැහැ. හැම අවුරුද්දකම ගෙවන්න ඕන 500 බැගින්. එන අපි ලබන අවුරුද්දේ වාරිකය 500යි. ලබන අවුරුද්දේ වාරිකය තුල තියෙනවා පොලිය 200යි. එනම් වාරිකය 500යි. ඒ තුල අඩංගු පොලිය 200යි. පොලිය අඩු කළ විට වාරිකය තුල අඩංගු ණය මුදල තියෙනවා 300යි. එහෙමනම් අන්නේ 300 තමයි දරුවනේ ජංගම වගකීමක් වශයෙන් හඳුනාගන්නේ. ඒ කියන්නේ ලබන වසරේ අවසානයට පෙර ගෙවා අවසන් කළ යුතු වාරිකයේ මුදල තමයි අපි ජංගම වගකීම වශයෙන් හඳුනාගන්නේ. එහෙමනම් අපිට පුළුවන් 2023 දින මේ ජංගම වගකීම් කොටසේ කල්බදු වගකීම ලෙස 300ක් ලියන්න. 300. ධර්මනේ 1550යි මුදු වගකීම. ඒකෙන් 300ක් ජංගම වගකීම නම් ජංගම නොවන වගකීම වන්නේ කීයද? හරිම සරලයි. මේ 1550 තමයි දෙකට බෙදෙන්නේ. ඉතින් ඒකෙන් එක කොටසක් 300 නම් 1550 මේ 300 ඉවත් කළාම ඉතිරි වෙන කොටස තමයි 1250. එවනම් ජංගම නොවන වගකීම් වශයෙන් අපි ලියන්නේ කල්බදු වගකීම කියලා පළමු වර්ෂයේ 1250. දරුවනේ අපි බලමු 2021 331 දිනට කොහොමද ශේෂය හඳුනාගන්නේ කියලා. ඒ සඳහා අපිට කල්බදු වගකීම පිළියෙල කරගන්න වෙනවා වසර කිහිපයක් ඉදිරියට. මේ 2020 331 දින වන විට පවතින කල්බදු වගකීම් ගිණුම අපි මේක කලින් පිළිවෙල කළා 2020 331 දින වන විට කල්බදු වගකීම් ගිණුමේ ශේෂය. දරුවනේ අපි ඊළඟ අවුරුද්දට ඉස්සරහට යන්න ඕන. දැන් අපි මේ 1550 තමයි මේ ආකාරයෙන් අපි 300ක් ජංගම වගකීම් 1250 ජංගම නොවන වගකීම් වශයෙන් අපි නිරූපණය කළේ. අපි දැන් මේ 2020 2021 වර්ෂයේ ගණන සඳහන් කරන්න ඕන. එහෙනම් දේපල මිලදී ගත්තන පසු වර්ෂයේ ගණන සඳහන් කරන්න. එතෙන්දී අපිට තියෙන්නේ කල්බදු වාරිකයේ ගෙවීම සහ ගෙවු වාරිකයේ පොලිය සඳහන් කිරීම.
මම ලියනවා කල්බදු වාරිකයේ ගෙවනවා ඒ අවුරුද්දේ 500ක් මේ දෙවෙනි අවුරුද්දේ පොලිය තියෙනවා 200ක් එහෙම ලිව්වාම අපි මේ ඊළඟ වසරේ අවසානයේ කල්බදු රාහිමි ගිණුම නැත්නම් වගකීම් ගිණුම තුලනය කරනවා 21 3.31 පර්ගේශේෂය මෙතන එනවා 1750 500ක් ගියාම 1250ක් තියෙනවා එහෙනම් 21 4.1 ඉදිරියට ගෙන යනවා 1250 දරුවනේ මේ 1250 තමයි මේ 21.3.1 කියන මෙන්න මේ මූලගත ප්‍රකාශයට යන්නේ. ඒතකොට මේක කොටස් දෙකකට කැඩෙනවා. මේ කොටස් දෙකකට කැඩෙනවා. ජංගම වගකීම් වශයෙන් හඳුනාගන්නේ වාරිකය 500ෙන් ලබන අවුරුද්දේ පොලිය අඩු කරලා. දැන් 21.3.21 ඉඳලා බලනකොට ලබන අවුරුද්ද කියන්නේ තුන්වෙනි අවුරුද්ද. එවනම් වාරිකය 500යි ඒකෙන් අඩු කරනවා ලබන වසරේ පොලිය 150. ඒක අඩු 500න් 150ක් අඩු කර විට ලැබෙනවා 350ක්. එහෙමනම් මේ 1250න් 350ක් තමයි ජංගම වගකීම් වල අපි ලියන්නේ. එහෙමනම් ජංගම වගකීම් වල කල්පද වගකීම් වශයෙන් 350ක් අපි ලියනවා. දරුවනේ 1250න් 350ක් ජංගම වගකීම් නම් 1250න් මේ 350 අඩු කළාම තව තියෙනවා 900. ඒක තමයි ජංගම නොවන වගකීම. ඊට වැදගත් මේ 1250 350 ජංගම වශයෙන් ඉතිරි 900 ජංගම නොවන වශයෙන් බෙදලා යනවා. එහෙනම් අපි ඊළඟ වසරේ ගණන සඳහන් කරන්න ඕන. දරුවනේ මේ අවුරුද්දේ අපි කල්බදු වාරිකයේ ඉවරනවා 500ක්. ඒ වාරිකයේ තුල අඩංගු වෙලා තියෙනවා පොලිය 150. පොලිය 150. එමනම් අපි බලමු මේ තුන්වෙනි වර්ෂයේ ගණන අවසානයේ අපි කල්බදු වගකීම් ගිණුම තුලනය කරමු. ඒ අනුව 1400යි බරපැත්ත එකතුව මේ 1400ෙන් 500 අඩු වුණාම 22 3.31 පර්ගේශේෂයේ වශයෙන් 900 ඒ කියන්නේ 22 4.1 ඉදිරියට ගෙන යන ශේෂය 900. දරුවනේ මේ 900 නැවත කොටස් දෙකකට කැඩෙනවා මේ අන්තිම අවුරුද්දේ. එහෙනම් මේ 900න් ජංගම වගකීම් වශයෙන් අපි හඳුනාගන්නේ වාරිකය 500න් ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කරලා. දරුවනේ අපි ඉන්නේ 21 22 අවුරුද්දේ ඊළඟ අවුරුද්ද කියන්නේ 22 23 අවුරුද්ද ඊළඟ අවුරුද්දේ පොලිය 60ක් තියෙනවා. නිතරම වාරිකයෙන් අඩු කරන්නේ ඊළඟ වර්ෂයේ පොලිය. එතකොට එතන එනවා 440ක්. මේ 900න් 440ක් අපි ලියන්න ඕන ජංගම වගකීම් වල. ජංගම වගකීම් වල 440 දෙනවා. 900න් 440ක් අඩු වුණාම 460යි. ඒ 460 ලියනවා අපි ජංගම නොවන වගකීම් වල. දරුවනේ මේ 900 ජංගම සහ ජංගම නොවන වශයෙන් බෙදී ගියේ මේ ආකාරයටයි. අපි මේ ගැටලුවේ අපි බලාපොරොත්තු වෙන්නේ 2019 2020 කියන ගිණුම් කාලච්ඡේදයට අදාළව කල්බදු සම්බන්ධයෙන් පොදු ජර්නලේ ලියන්න ඕන මොනවද? ඊළඟට කල්බදු වගකීම් ගිණුම පිළියෙල කරන්නේ කොහොමද? ඊට අමතරව වසර 3ක් වෙනුවෙන් මූල ප්‍රකාශන උපුටන යන ඉදිරිපත් කරන්නේ කෙසේද කියන කාරණය. දරුවනේ මේ අපි සාකච්ඡා කළේ මූල වාර්තා කරන ප්‍රතිදාංක 16ට අනුව නැත්නම් SLFRS 16ට අනුව භාවිතයට අයිති වැඩි දේපලක් සම්බන්ධ ගනුදෙනු ඉදොම් තබන්නේ කෙසේද? ඒ වගේම ඒ සම්බන්ධයෙන් මූල ප්‍රකාශනවල කළ යුතු අනාවරණය කිරීම නැත්නම් හෙළිදරව් කිරීම මොනවාද කියන කාරණය. හොඳයි.